තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, ධර්ම ශ්‍රවණය කිරීමේ වටිනාකම හැඟවෙන ඉතා උතුම් කතා පුවතක් අද ඔබට දේශනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්මානුශාසනාවත් එක්ක අද ඔබට පැහැදිලි කරන මේ කතා පුවතත් එක්ක බණ දහමක් අහනවා කියන එක, ධර්ම ශ්‍රවණය කරනවා කියන එක කොයිතරම් වැදගත් දෙයක්ද, කොච්චරනම් වටිනා දෙයක්ද කියලා ඔබට තේරුම් අරගන්න පුළුවන්කම ලැබෙයි. පින්වතුනි, සත්පුරුෂයෝ ධර්ම ශ්‍රවණයට බොහෝම ලැබී. යම්කිසි කෙනෙක් තුල සත්පුරුෂ ධර්ම හොඳින් තියෙනවාද කියලා තේරුම් අරගන්නට තියෙන අපූර්වතම තැනක් තමයි ඔහු සද්ධර්ම ශ්‍රවණය කරනවාද නැද්ද කියන එක සොයා බලන එක. යම්කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනවා නම් පින්වතුනි, බෙහෙවින්ම ඔහු සතුව සත්පුරුෂ ධර්මයන් තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ බණ දහම් අහනවා කියනකොට සත්පුරුෂ ධර්මයන්හි කෙල පැමිණියා කියන එක නෙමෙයි, කෙලවරටමපත් වුණා කියන එක නෙමෙයි. අද දවසේදී ඔහු තුල වරදක් තිබුණත් ඒ බඳු කෙනාට හෙට දවසේදී Tamanගේ අඩුපාඩුකම් හදා ගන්නට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝරත්නය කියන මේ උත්තරීතර රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව දියුණු වෙන්නට තියෙන වටිනාම අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. පින්වතුනි, සත්පුරුෂයෝ තුනුරුවනේ වටිනාකම තේරුම් අරගෙන ධර්ම ශ්‍රවණය කරනකොට ඒ සත්පුරුෂ ගති ලක්ෂණ යම්කිසි කෙනෙක්ගෙන් අඩු වෙනවා නම්, එහෙම නැත්නම් සත්පුරුෂ ගති නැත්නම් ඒ උදවිය ධර්ම ශ්‍රවණයකට කවදාකවත් හිත යොමු කරන්නේ නැහැ. බණ දහමක් අහගෙන හිටියත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් හෝ පැහැදිස්තක් හෝ ඕමනාවක් ඇතුව නෙමෙයි අර අහන්න වෙච්ච අවස්ථාවල් වලදී එහෙම අහගෙන ඉන්නවා මිසක් ඒකට කිසිම ධර්ම ගාරවතාවයක් ඇති කරගන්නේ නැහැ, දහම් ගරුකත්වයක් ඇති කරගන්නේ නැහැ. ඉතින් මේ සත්පුරුෂ අසත්පුරුෂ කියන ભેදය සමාජය තුළ අපිට දකින්න පුළුවන් වගේම ඔබට හැකියාව තියෙනට ඕනේ ඔබ තුලින්ම ඒ ભેදය තේරුම් අරගන්නට. මොකද මේ සත්පුරුෂ අසත්පුරුෂ කියන ගති දෙකම ප්‍රතග්ජන සත්වයන් තුල තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඕනෑ තරම් ඉඩහසර එබඳු චිත්තසංතානයන් තුල තියෙනවා. එතකොට තමන් තුල සත්පුරුෂ ධර්මයන් තියෙනවද? ඒ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වර්ණනා කරන ඒ යහපත් වූ ගතිගුණාංග තමන් තුල තියෙනවා නම්, හොඳට ප්‍රතිවීක්ෂා කරලා බලනකොට පේන්නට දකින්නට තියෙනවා නම්, අන්න ඔබට කල්පනා කරගන්න පුළුවන්, ඔබට යම් තීරණයකට එන්න පුළුවන්, මා තුල සත්පුරුෂ ධර්මයන් තියෙනවා. තමන්ට තමන් ගැනම සතුටක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒ වගේම තමයි හොඳින් ප්‍රතිවීක්ෂා කරලා බලනකොට ඔබේම ජීවිතයේ තුළ, ඔබේම චිත්තසංතානය තුළ බොහෝ අඩුපාඩුකනුත් පේන්නට ගනී. පින්වතුනි, මේ අඩුපාඩුකම් හොයාගන්නවා කියන එක ලෙහෙසි නෑ. හොඳින් කල්පනා කළොත්, නුවණින් මෙනෙහි කරොත් තමයි මේවා වටහා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ලාමක වූ, හීන වූ, පහත් වූ ගති ගුණාංග, එබඳු අයහපත් ගති තමන් සතුව තියෙනවද, තමන්ගේ චිත්තසංතානයන් තුළ තියෙනවාද කියලා හොඳට ප්‍රතිවීක්ෂා කරලා බලන්නට ඕන. හොඳට නුවණින් මෙනෙහි කර කර බලන්නට ඕන. පින්වතුනි, අර ලස්සනට ඉන්න කැමති තරුණියෙක් හෝ තරුණියක් කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ අඩුපාඩුකම් තියෙනවද කියලා බලනවානේ. ඒ පැත්තට හැරි මේ පැත්තට හැරි තමන්ගේ අවලස්සන තැනක් තියෙනවද, අඩුපාඩුවක් තියෙනවද කියලා බලනවානේ. අන්න ඒ වගේ තමන්ගේ හිත ලස්සන කරගන්න කැමති උදවිය, හිත සත්පුරුෂ ධර්මයන්ගෙන් පුරවා ගන්නට කැමති උදවිය තමන්ගේ ජීවිතය ගැන නුවණින් සලකා බලන්නට ඕන. තමන්ගේ සිත් තුළ රාග අදහස් වැඩියෙන් දියුණු වෙනවද? ඒ රාගාදී අදහස් අඩු වෙමින් පවතිනවද? ද්වේෂ අදහස් වල තත්වය කොහොමද? වෙනදා වගේම තාමත් තරහ යනවද? දැන් ටිකක්වත් එහි පාලනයක් තියනවද? හොඳින් විමසලා බලන්න. ඒ වගේම ද්වේෂය කියන එකේ භයානක අවස්ථාවල් තමයි අපිට හම්බ වෙන්නේ, ක්‍රෝධය, බද්ධ වෛරය වගේ අවස්ථාවල් වලදී. අන්න ඒ වගේ ඊටමත් අයහපත් තත්වයේ තමන්ට බොහෝ අහිත පිණිස පවතින තත්වයේ අකුසල මූලයන්, අකුසල ධර්මයන් තම චිත්තසංතානයන් තුළ තාමත් ශක්තිමත්ව තියෙනවාද කියලා බලන්නට ඕන. ඉතින් බොහෝ දෙනෙක් හුරු වෙලා තියෙන්නේ
සමාජය තුළින් සත්පුරුෂ අසත්පුරුෂ ධර්ම දකින්න මිසක් තමා තුළින් ඒක දකින්නට නෙමෙයි. ඕගොල්ලෝ හුරු පුරුදු වෙන්නට ඕනේ පුළුවන් තරම් තමා තුළින් මෙන්න මේ ධර්මයන් දකින්නට. තමන් තුළ සත්පුරුෂ ධර්ම කොතෙක් දියුණු වෙලා තියෙනවද කොච්චර පිරීලා තියෙනවද? පින්වතුනි සමහර වෙලාවල් වලදී ඕගොල්ලන්ට තමන්ගේ ජීවිතය ගැන නුවණින් විමසුවොත් තේරෙයි කලින් තිබුණාට වඩා ගුණධර්මයන් වඩා වර්ධනය වෙන කාල සීමාවන් තියෙනවා. ඒ වගේම ඇතම් කාල සීමාවන් තියෙනවා අර තිබිච්ච ගුණධර්ම ටිකින් ටික හායනය වෙලා යනවා. ටිකින් ටික ක්ෂය වෙලා දියාරු වෙලා යනවා. එහෙම ඇතම් කාලයන් එනවා. තම තමන්ට වැඩ කටයුතු වැඩි වෙනකොට ඇසුරු කරන පුද්ගලයන් අනුව විවිධ කරුණුකාරණා මත මෙන්න මේ බෙහෙදේ පේන්නට තියෙන මේ වෙනස පේන්නට තියෙනවා. එතකොට නුවණින් සලකා බලන කෙනෙකුට හසු කරගන්නට පුළුවන් පෙර තිබිච්ච කුසලයන්ට වඩා කුසල ධර්මයන් තව තවත් දියුණු තියුණු වෙලා ශක්තිමත් වෙලා තියෙනවද? එහෙම නැත්නම් කලින් කළ කුසලුත් දැන් කරගන්න විදිහක් නැතුව කුසල් අඩපණ වෙලා බොහොම දුර්වල මට්ටමකට වැටීගෙන යනවද? මෙන්න මේක ඉතා හොඳින් ප්‍රතිවේක්ෂා කළ නුවණින් සලකා බලන්න ඕන කාරණාවක්. ඒතකොට මෙහෙම සලකලා බලනකොට තමන්ට පේනවා නම් තමන්ගේ කුසල ධර්මයන්ගේ දියුණුවක් එන්න දියුණුවක් පේන්න තියෙනවා නම් ඒ ගැන සතුට උපදවාගෙන තවදුරටත් ඒක ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා උපාය මාර්ගයන් කල්පනා කරලා කුසල් ශක්තිමත් කරගන්න ඕන විදි කොයි විදිහද කියලා සොයා බලමින් ඒ සඳහා කටයුතු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ හරිම ලස්සන අනුශාසනාවක් කරනවා දවසක් දා. මහණනි අනුන්ගේ සිත් බලන්නට බැරි නම් තමන්ගේ සිත පරීක්ෂා කරලා බලන්න කියලා. අනුන්ගේ සිත් බලන්න තරම් ඔබට නුවණක් නැත්තම් පරචිත්ත විඥාන ඥානෙ නැත්තම් ඒ වෙනුවෙන් නැහැ කියලා හඬ පළක් නැහැනේ. අනුන්ගේ සිත් බලන්න බැරි නම් තමන්ගේ සිත බලා ගන්න. තමන් පිළිබඳව පරීක්ෂා කරලා බලන්න. ඒක කාටවත් බැරි කමක් නැත්තේ නැහැනේ. නුවණ තියෙනවා නම් සිහිය තියෙනවා නම් ඕමනාව තියෙනවා නම් ඕනෑම කෙනෙකුට තමන්ගේ සිත බලා ගන්නට පුළුවන්. එතකොට අන්න ඒ විදිහට තමන්ගේ හිත බලනකොට තමන්ගේ කුසල ධර්මයන්හි වර්ධනය හෝ පරිහානිය තේරුම් අරගන්න පුළුවන්කම ලැබේ. පින්වතුනි ජීවිතයක් සැලසුම් කරනකොට ඕගොල්ලෝ කල්පනා කරනවානේ මේ විදිහට ජීවත් වෙන්න ඕන, මේ විභාග පාස් වෙන්නට ඕන, මෙතනින් ඉඩ කඩමක් ගන්නට ඕන, ගේ දොර මෙහෙම හදන්නට ඕන. ඔහොම සැලසුම් කරනවානේ. පින්වතුනි ඒටත් වඩා ඔබ සැලසුම් කරන්නට ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබේ ඉදිරි ජීවිතේ කුසල් කරන්නේ කොහොමද කියන එක. ඒක සමහර වෙලාවට ඔබට මගහැරිච්ච කාරණාවක් වෙන්නට පුළුවන්. ඔබ කළ යුතුම එහෙත් ඔබට මගහැරිච්ච කාරණාවක් වෙන්න පුළුවන් ඒක. පින්වතුනි හොඳ සැලසුමක් තමන්ගේ ජීවිතේට හදා ගන්නට ඕන. ඉදිරි කාලය තුල මම මෙන්න මේ පැතිකඩ වලින් කුසල ධර්මයන් සිද්ධ කරනවා. මගේ ජීවිතේ මෙන්න මේ පැති තාම කුසල ධර්මයන්ගෙන් පිරීලා නැහැ. තමන් ගැන ප්‍රතිවේක්ෂා කරලා බලන්න. තමන් කළ කුසල් ගැන සිහිපත් කරලා බලන්න. සමහරවිට ඔබට දැන් දන් පූජා කරලා තියෙනවා කියලා ලොකු සතුටක් තියෙන්න පුළුවන්. හැබැයි ඔබට ඒටත් වඩා තවත් විදිහවලින් තවත් ශ්‍රද්ධාව ඇති වෙන තවත් ප්‍රඥාව කුසල් වැඩෙන විදිහට දන් දෙන්න අවස්ථාවල් තියෙන්න පුළුවන්. අනේ මට මේ විදිහට කුසලයක් කරගන්න බැරි වුණා නේද කියලා නුවණින් සිහිපත් කරොත් හසු කරගන්න පුළුවන් වෙයි. ඔබ සිල්වන්ත කෙනෙක් නම් මෙලහටත් ඔබ පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් නම් ඔබට තවදුරටත් සැලසුම් කරගන්න පුළුවන් වෙයි. මේ පංචශීලයෙන් විතරක් නතර වෙන්නට නෙමෙයි. මට පුළුවන් ආජීවාට්ටමක සීලයකට යන්න. මට පුළුවන් නවංග උපෝසත සීලයකට යන්න. අන සැලසුම් හදාගන්න. පින්වතුනි ජීවිතයකට සාමාන්‍ය සම්මුති ජීවිතයකට සැලසුමක් තියෙනට ඕන වගේම අපේ ජීවිතයක් කුසල මාර්ගයේ ගමන් කරනකොට නිර්වාණ ධර්මයේ කරා ගමන් කරනකොට අපේ පරම නිෂ්ඨාව නිර්වාණය කියලා කියන්නේ. මේ උතුම් නිර්වාණය කරා ගමන් කරනකොට අපිත් සැලසුමක් හදා ගන්නට ඕන. අඩුම තරමේ දවසකට සතියකටවත් සැලසුමක් හදා ගන්න. අවුරුද්දකටවත් සැලසුමක් හදා ගන්න. අංක ලියලා එහෙම කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙන්න මේ පැති මගෙන් අවහිර වෙලා තියෙනවා. එහෙම නැත්නම් සිද්ධ වෙලා නැහැ. ඒ හැම පැතිකඩක්ම මං ආවරණය කරගන්නට ඕන. පින්වතුනි විශේෂයෙන්ම විමානවත්තු වගේ පොත්පත් බලනකොට තේර ගාථා, තේරි ගාථා, තේරපදාන, තේරි අපදාන වගේ පොතපත කියවනකොට රේරුකාණි චන්දවිමල මහානායක ස්වාමින් වහන්සේගේ පුණ්‍යෝපදේශයේ පොත කියවනකොට පින්වතුනි මේ වගේ පොත්පත් කියවනකොට ඕගොල්ලන්ට තේරුම් අරගන්න පුළුවන් වෙයි ඕගොල්ලන්ට මගහැරිච්ච කුසල් කොච්චරනම් තියනවද කියලා. තව මේ ලබාගත් ජීවිතේ කොච්චර කුසල් කරගන්න අවස්ථාවල් තියෙනවද මේව මගහැරිලා ගිහිල්ලා නේද අවධානයක් නැතුව කියලා. අන්න ඒ අවධානයක් නැතුව මගහැරිච්ච දේවල් පිළිබඳව නුවණින් සලකලා
සැලසුමකට අනුව පුළුවන් තරම් කුසල ධර්මයන් සිද්ධ කරන්න. පින්වතුනි මොන තරම් වටිනා ජීවිතයක් ගෙවන්න තියෙන අවස්ථාවක්ද මේ ගෙවිලා යන්නේ. උතුම්ම ජීවිතයක් ගෙවන්න තියෙන අවස්ථාවක් නෙමේ ගෙවිලා යන්නේ. අන්න ඒක නිසා සාමාන්‍ය ජීවිතේ වගේම ඔබේ නිවන් මඟ ගමන් කරන මේ ජීවිතේ නිවන් මඟ ගෙවාගෙන යන මේ ගමනටත් හොඳ කල්පනාවෙන් සැලසුමක් හදාගෙන ගමන් කරොත් කවදාකවත් ඔයගලන්ට වරදින්නේ නැහැ. එතකොට අර මම මුලින් සඳහන් කළා වගේ සත්පුරුෂ අසත්පුරුෂ බෙහෙදයන් සමාජය තුලින් දකිනවා වගේම ඔබ තුලින් දකින්නට හැකියතාක් උත්සාහවත් වෙන්න. සිත පිළිබඳව නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන්න. ඔයගලන්ට හම්බ වෙනවා ඇති චිත්තානුපස්සනාව කියවගෙන ගිහින් තියෙනවා නම් චිත්තානුපස්සනාවේදී අපිට හම්බ වෙන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. සරාග සිතක් උපදිනකොට රාග සහිත සිත් උපදිනකොට මේ රාග සහිත සිත් උපදිනවා කියලා නුවණින් දන්නවා. ඒ නුවණට හසු වෙන්නේ සිහියෙන් ඉන්නකොට සිහි නුවණෙන් ඉන්නකොට තමයි ඒක හසු වෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍ය විදියට අර කෙලස් ගොඩේම ඔහේ ගහගෙන යනවා මිසක් මොන ලෝකයකටද ගහගෙන යන්නේ කියලාවත් පේන්නේ නැහැ නේ. ඒක පිළිබඳව කිසි අවධානයක් අවබෝධයක් නැහැනේ. හැබැයි නුවණින් සලකමින් බලනකොට අන්න පේනවා තමන්ගේ චිත්තසංතානයන් තුල කොච්චරනම් කෙලස් සිතිවිලි හට ගන්නවද? දවසක් තුල කොච්චර රාග සිතිවිලි ඇති වෙනවද? කොච්චර ද්වේෂ සිතිවිලි ඇති වෙනවද? තාමත් ඊර්ෂ්‍යාව වගේ ලාමක බාල අසත්පුරුෂ ධර්ම සිත තුල තියෙනවද කියලා පරීක්ෂා කරන්න. පින්වතුනි දැන් ඕගොල්ලන්ට සමාජයේ පිළිබඳව හිතනකොට වටපිටාව ගැන හිතනකොට යම් කිසි කෙනෙක් තද බල ඊර්ෂ්‍යාවකින් පෙළෙනවා නම් ඒ පුද්ගලයා ගැන ඕගොල්ලන්ට අදහස් වෙන්නේ කොහොමද? අපෝ අහවල් මිනිස්සයා මහා ඊර්ෂ්‍යාකාර මිනිස්සෙක්, අහවල් කාන්තාව මහා ඊර්ෂ්‍යාකාර තැනැත්තියක්. හරි පුදුමාකාර අප්‍රසන්න හැඟීමක් ඇති වෙනව නේද? පින්වතුනි අන්න ඒ අප්‍රසන්න වූ ඊර්ෂ්‍යාව ඔබේ චිත්තසංතානය තුලක් තියෙනවා. එක්ක මේක හරියට මතුවෙලා නැතුව ඇති. ඔබ උපන්න පරිසරය අනුව ඔබ උපන්න ජීවිතය ඔබ ඇසුරු කරන උදවිය අනුව මේ වෙලාවේ ඊර්ෂ්‍යාව මතුවෙලා නැතුව ඇති. හැබැයි ඒ තරම් හීන ඊර්ෂ්‍යාවකටත් හේතුව තාම චිත්තසංතානයන් තුල තියෙනවා. එතකොට අපි තුලම තියෙන මේ ලාමක ගති කෙරෙහි කොච්චර පිළිකුලක් උපදවා ගන්නට ඕනද? අර බාහිර කෙනෙක් දැකලා ඉවරලා ඒ පුද්ගලයා ගැන විවේචනය කරනවා. ඒ පුද්ගලයා ගැන පිළිකුල් සහගත හැඟීමක් ඇති කරගන්නවා. හැබැයි තමන්ගේම චිත්තසංතානය තුලත් ඊර්ෂ්‍යාව වැනි බාල ධර්ම තියෙනවා. ඒකට පිළිකුලක් ඇති කරගන්නේ නැහැ. ඒකට කලකිරෙන්නෙත් නැහැ. මොකද මගේනේ මගේ වෙන ඔක්කොම හොඳයි කියලා හිතනවානේ. පිටුතුනේ අන්න එහෙම වන්නේ නැතුව තමන්ගේම සිත තුළ වුණත් පවතින ලාමක ධර්මයන් පිළිකුල් කරන්නට ඕන. ඒ පිළිබඳව පිළිකුල් කරලා එහි අප්‍රසන්නතාවය හඳුනාගෙන දුරින්ම දුරු කරන්නට ඕන. ඒ පිළිබඳව අඩුම තරමේ සැවැන්න මුලක තරම්වත් ප්‍රමාණයක් ඉතුරු කරගන්නේ නැතුව. මොකද ඒ තරම්ම ඒව බාල නිසා. අසුචියක් කිව්වම ඉතින් අපිට අසුචි ටිකක්ද ගොඩක්ද කියලා නැහැනේ පින්වතුනි. අප්‍රසන්නමනේ. ඒක මුළුමනින්ම අයින් කරනවා නම් අපි කැමතිනේ. දුරු කරනවා නම් කැමතියි. මේ කෙලස් කියන ඒවා අසුචි වලටත් වඩා බොහොම පිළිකුල් කටයුතු දේවල්, බොහෝ වේදනා උපදවන දේවල්. ඒ නිසා අන්න ඒ ලාමක ධර්මයන් සොයා ගිහිල්ලා පරීක්ෂා කර බලලා ඒවා තමන්ගේ චිත්තසංතානයන් තුලින් දුරු කරන්න. ඉතින් තමන්ගේම හිත පරීක්ෂා කරලා බලනකොට ඔබට වැටහෙනවා නම් අනේ දුරු නොවිච්ච අසත්පුරුෂ ධර්ම තාම තියෙනව නේද? ඒ අසත්පුරුෂ ධර්ම තාමත් චිත්තසංතානය තුල තැම්පත් වෙලා හොඳට පෝෂණය වෙමින් තියෙනව නේද? මෙහෙම පේනවා නම් ස්වල්ප ඉඩක්වත් ලබා දෙන්නට එපා. පින්වතුනි අකුසල් වලට ඊටාම සුළු ඉඩක්වත් ලබා දෙන්නට නම් එපා. මොකද ඒ අකුසල් ඒ තරම්ම හානිකර ධර්මයන්. තමන්ට එක ජීවිතයක් නෙමෙයි අනන්ත සංසාරයක් තමන්ව විනාශ කරනවා ඒ අකුසල ධර්මයන් නිසා. ඒ නිසා කිසි කලකත් පාප ධර්මයන්ට, බාල ධර්මයන්ට, අසත්පුරුෂ හීන ධර්මයන්ට ඔබේ චිත්තසංතානය තුල නම් අවස්ථාවක් දෙන්නටම එපා. පින්වතුනි තමන්ට හානි කරන, තමන්ට හෝ තමන්ගේ නිවසේ ඉන්න උදවියට හානි කරන කෙනෙක් ඔයගොල්ලන්ගේ ගෙදර පදිංචියට එන්න ඇහුවොත් කවදාකවත් ඕගොල්ලෝ ඉඩක් කඩක් දෙයිද කියලා බලන්න. ඒ පුද්ගලයා දුර ඉඳලා පවා ඔබට හෝ ඔබේ දරුවන්ට, ඔබේ ස්වාමියාට, බිරිඳට හානි කරනවා නම් දුර ඉඳ වුණත් හානි කරන ඒබඳු පුද්ගලයෙක් ඔබේ නිවසේ පදිංචියට එන්න ඇහුවොත් පින්වතුනි ඔබ කවදාකවත් එහෙම අවස්ථාවක් දෙයිද?
ඔබේ නිවසේ පදිංචියට තබා ඔබේ ඉඩකඩමට ඇතුල් වෙන්නවත් ඔබ දෙන්නේ නැහැනේ. පින්වතුනි ඒ හතුරට කරන්න පුළුවන් හානිය කොච්චර ස්වල්පයිද? එයාට කරන්න පුළුවන් උපරිම හානිය එක ජීවිතයක්නේ. එක ජීවිතයක් තුළ ඕගලන්ට කරන්න පුළුවන් ඕන දෙයක් ඔහු කරයි. හැබැයි ඊළඟ ජීවිතේට ඔහුට එන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ රාග, ద్వේෂ, මෝහය, ඒ වගේම ඊර්ෂ්‍යාව, මානය, ප්‍රමාදය, මදය මෙන්න මේ අකුසලයන්ගෙන් ඔබට හානි කරන්න එකක් දෙකක් එහෙම නෙමෙයි. මුළු සංසාරයක් තිස්සේ තමන්ගේ පසුපස්සෙන් හඹාගෙන එන පරම හතුරෙක් වගේ. මේව ඔබ පසුපස්සෙන් හඹාගෙන ඇවිල්ලා මුළු සංසාරයක් විනාශ කරනවා. ඔබව අප්‍රමාණ දුකට හෙළනවා. පින්තුන අර කලින් සඳහන් කර මිනිස්සයාට ඔබව අපායක දුක් විඳවන්න පුළුවන් කමක් නැහැනේ. අවුරුදු 100ක් ඕනනම් ජීවත් වෙන මේ ජීවිතයකට පීඩාවක් පමුණුවයි. හැබැයි අවුරුදු 200ක් ඔහුට පීඩාව පමුණවන්න බැහැනේ. හැබැයි මතක තියාගන්න ඔබ ඇති කරගන්න එක රාග සිතකින්, එක ද්වේෂ සිතකින්, එක මෝහ සිතකින්, ඊර්ෂ්‍යාවකින් මේ වගේ අකුසලයකින් ඔබට හානි පමුණවන්නට පුළුවන් අවුරුදු 100ක් 200ක් නෙමෙයි. බුද්ධාන්තර ගණන් අවුරුදු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවකින් කියා නිම කරන්න බැරි තරම් දීර්ඝ කාලයක් ඔබට දුක් පමුණවනවා. ඒ සතුරා කොහොම සතුරෙක්ද එතකොට? එතකොට අපි හඳුනා ගන්නම ඕන සතුරා එයා නෙමෙයිද? පින්වතුනි පුහුදුන් අය යම් සතුරෙකුට සතුරෙක් කියලා කියනවා නම් ඔහු සැබෑ සතුරා හඳුනා ගන්න නැතුවයි එහෙම කියන්නේ. ඒ බාහිරින් අපිට පේන්න ඉන්න හතුරා හතුරුකමක් කරත් ඊට වඩා බලවන්ත වූ සැබෑ හතුරෙක් ඔබ ඔබේ අධ්‍යාත්මීයම තියාගෙන ඉන්නවා. gedara හතුර නවත්ත ගත්තා වගේ තමන්ගේම චිත්ත සංතානයන් තුල ඒ පරම සතුරාට හොඳට පෝෂණය වෙන්න ඉඩ කඩ හදලා දීලා තියෙනවා. රාගයේ විසින් තමන්ට අනන්ත වූ දුක් විපාක උපදවනවා නම් ඒ තමන්ට අනන්ත දුක් විපාක උපදවන රාගයට තමන්ගේ චිත්තසංතානය තුළ හොඳට පෝෂණය වෙන්නට අවස්ථාව සලසා දෙනවා. ඒ හිත පෝෂණය වෙන්න අවශ්‍ය හැම දෙයක්ම ගෙනල්ලා දෙනවා. ඉල්ලන හැම දෙයක්ම ගෙනල්ලා දීලා හොඳට පෝෂණය වෙන්න කියලා අවස්ථාව හදලා තියෙනවා. බලන්න පින්වතුනි පුහුදුන් කමක තියෙන කිලිට තමන්වම විනාශ කරන මේ ධර්මයක් නේද මෙහෙම පෝෂණය කරන්න කියලා පේන්නේ නැහැනේ. ඒ සතුර හොඳින් දියුණු වෙනවා. බලන්නකො ටිකක් තරහක් අමනාපයක් ආවට පස්සේ ඒ හිත දුරු කරගන්න නෙමෙයිනේ හදන්නේ. ඒ හිතක තියෙන භයානකකම තේරුම් අරගෙන අනේ මෙත් සිතක් ඇති කරගෙන ඉක්මනින් ඒ භයානක සිත පාප සිත නැති කරගන්න නෙමෙයි උත්සාහවත් වෙන්නේ. හැම පැත්තෙම මේ ද්වේෂ සිතට හොඳට පෝෂණය වෙන්න පුළුවන් විදිහට අරමුණු ගෙනත් දීලා ඒ ක්‍රෝධය එක බද්ධ වෛරයක් දක්වා වුණත් වැඩෙන විදිහට අවශ්‍ය කරුණු කාරණා ටික ගෙනත් දෙන්නේ නැද්ද බලන්න. යම් පුද්ගලයෙක් ගැන තරහක් අමනාපයක් ඇති වුණා ඔය මිනිස්සයා ඉස්සරහත් මෙහෙමයි මට එදත් මෙහෙම කිව්වා අපේ පුතාටත් මෙහෙම කියලා තියෙනවා මගේ ස්වාමියාට බිරිඳටත් මෙහෙම කියලා තියෙනවා. ඔහොම හිත ওই විදිහට කතා කර බලන්න අර ද්වේෂය පෝෂණය කරන හැටි මේ ඔයගොල්ලන්ගේ මේ සැබෑ ජීවිතය ඇත්ත මේ කියන්නේ. මේ 아무තු දෙයක් එහෙම නෙමෙයි. එතකොට මෙහෙම මේ ද්වේෂය නැමැති පරම හතුරෙක් නේද මේ හිත තුලම පෝෂණය කරන්නේ. ඉතින් අපිට සැනසෙල්ලක් වෙයිද මෙහෙම ගියොත් එහෙම? අපිට දිනා ගන්න පුළුවන් වෙයිද? සසර පරතර කවදාකවත් දකින්න පුළුවන් වෙයිද එහෙම ගියොත්? පින්වතුනි වෙනසීමකටම අන්ධකාරයකටම යනවා මිසක් ඒ කෙලෙස් පෝෂණය කරන ගමනින් කවදාවත් සිතක් ශාන්තියක් නම් සැලසෙන්නේ නැහැ. කවදාකවත් යහපතක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ නිවස තුල පරම හතුරෙකුට නවාතැන් නොදෙන්නා වගේ ඔබේ සිත තුල වඩාත් සතුරු වූ අකුසල ධර්මයන්ට සැබෑම සතුරු වූ අකුසල ධර්මයන්ට කිසිම ඉඩ හසරක් නම් දෙන්නට එපා. මෙච්චර කාලයක් ඉඩ දීපු නිසා ඒගොල්ලෝ දැන් හොඳට පෝෂණය වෙලා තියෙනවා. බලන්න දැන් ඕගොල්ලන්ට ආසාවක් එහෙම ඇති කරගන්න අවශ්‍ය වෙලාවේදී ඒ ආසාසිත ඒ රාගසිත කොච්චර දියුණුවට වැඩිලා එනවද කියලා. මොකද ඔබේ සිත තුළ එහෙම අවස්ථාවක් ඔබ සැලසුම් කරලා තියෙනවා. එහෙම අවස්ථාවක් දීලා තියෙනවා. එහෙම නැතු මේ රාගසිතවිලි කවුරුත් ගෙනල්ලා දානවා නෙමෙයිනේ. ඕනෑම දෙයකට ඕනෑම ප්‍රමාණයකට තණ්හා කරන්න පුළුවන් විදිහට ඒ தത്വෙට ඔබේ හිත තබලා තියෙනවා. ඔබ හිත සකස් කරලා දෙන්නේ විදිහට. ඉතින් ශේස්ත්‍රය හොඳට හදලා තියෙනවා. හතුරව හොඳට පෝෂණය කරලා තියෙනවා. අපූර්වට ආහාර ටික අනුභව කරමින් සතුරා වැඩෙනවා වගේ වර්ධනය වෙනවා වගේ
රාග සිත නැමැති සතුරා හොඳට අරමුණු අනුභව කර කර ඔබ තුලම වර්ධනය වෙනවා. එතකොට මෙන්න මේ අවස්ථාව මග හැරිය යුතුමයි, මේ අවස්ථාව දුරු කළ යුතුමයි. පින්වතුනි වෙලා තියෙන්නේ ඒ පාප ධර්මයේ, ලාමක ධර්මයේ, හීන ධර්මයේ, එහෙම නැත්නම් ඒ සතුරු ධර්මයක් කියලා තේරුම් අරගන්න බැරි වෙලා. ඒකයි ප්‍රධානතම ගැටලුව. සතුරු ධර්මයක් කියලා වැටහෙනවා නම්, හීන ධර්මයක් කියලා වැටහෙනවා නම්, අසත්පුරුෂ ධර්මය, බාල ධර්මය, Tamanට අහිත පිණිස, දුක් පිණිස, අනර්ථ පිණිස පවතින ධර්මය කියලා වැටහෙනවා නම්, ඕගොල්ලෝ කවදාකවත් ඒකට ඉඩක් දෙයි කියලා හිතනවද? පින්වතුනි ගින්නකට එක ඇඟිල්ලක්වත් කිට්ටු කරනවද කියලා බලන්න පිච්චෙයි කියලා. ඕගොල්ලෝ දුකට එච්චර අකමැති. විස කටුවක් ඇනගන්න කියලා ඕගොල්ලෝ මේ ඇඟෙන් ස්වල්පයක්වත් කිට්ටු කරනවද? නැහැ. ඕගොල්ලෝ දුකට ඒ තරම් අකමැති. හැබැයි අනන්ත දුක් උපදවන පරම හතුරන් වගේ කෙලෙස් ධර්මයන් ටික ඕගොල්ලෝ පෝෂණය කරන හැටි බලන්න. පින්වතුනි කොච්චර දුකට අකමැති වුණත් වැඩක් නැහැ. ඒ දුක ඇති කරන ධර්මයන් අපි පෝෂණය කරමින් ඉන්නවා නම් ඔබට කවදාවත් දුකෙන් නිදහස් වීමක් එතකොට ලබා ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා හොඳින් හිතට ගන්න, මෙච්චර කාලයක් තිස්සේහි ඔබ රාග සිතට පෝෂණය වෙන්න අවස්ථාව දුන්නා නම් දැන්වත් අන්න ඒ රාග සිත මට්ටු කරලා ඒකට පාඩමක් උගන්වලා ඔබේ නිවන් මඟ, ඔබට සැනසෙල්ල පිණිස පවතින මගේ ගමන් කරන්න උත්සාහවත් වෙන්න. මෙච්චර කාලයක් ඔයගොල්ලෝ ද්වේෂ සිත් වලට හොඳට ඉඩකඩ දීලා හිටියානම් අන්න ඒ ද්වේෂ සිත දුරින්ම දුරු කරන්න. පිටුදේ කවදාකවත් ද්වේෂ සිතකට තමා තුළ වැඩෙන්න දෙන්න එපා. ඒක හොඳට හිතට ගන්න. මොනම කාරණයක් වෙන්න පුළුවන්, ඕනෑම කාරණයක්. ඕගලන්ට හිතෙන්න පුළුවන් මේක සාධාරණ කාරණාවක් නේ තරහක් උපදව ගන්න කියලා. කොච්චර සාධාරණයි කියලා පෙනුනත් ඔබේ සිතට ද්වේෂයකට නම් ඉඩක් දෙන්නට එපා. එක විදිහින් පෙනී සිටි. පිටුතුන මේ කෙලෙස් වල ස්වභාවය හරි වංචනිකයි. එක විදිහට පෙනී සිටිනවා. සමහර වෙලාවට මේ රාගය කියන එක ආදරය කියන ස්වරූපයෙන් පෙනී සිටිනවා. ඒක කොච්චර වංචනිකයිද කියනවා නම් මෛත්‍රිය කියන ස්වරූපෙන්ත් පෙනී සිටිනවානේ. මෛත්‍රිය කියන්නේ කුසල ධර්මයක්. හැබැයි මේ රාගය කියන එක කොච්චරනම් වංචනිකයිද කියනවා නම් අර කුසල ධර්මයන්ගේ ස්වරූපයෙන් ඒට පිටුපසින් සැඟවිලා එනවා. එතකොට නුවණ නැති, තමන්ගේ හිත පිළිබඳව පරීක්ෂාවක් නැති කෙනෙක් ඔහු එකපාරටම දැක්කම හිතනවා මේ මෛත්‍රියක් ඇති වෙලා තියෙන්නේ කියලා. හොයා බැලුවොත් පේනවා මේ මෛත්‍රියට පිටිපස්සේ රාගය සැඟවිලා ඉන්නවා. රාගය තමයි වෙනත් විදිහකින් මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ කෙලෙස් වල තියෙන වංචනික ස්වභාවය හොඳට තේරුම් අරගන්නට ඕන. කෙලෙස් වලට ඔබ වැටෙන්න පින්වතුනි, කෙලෙස් වල ආදීනව දන්නේ නැහැ, කෙලෙස් වල යථා ස්වභාවය ඔබ දන්නේ නැති නිසා. ඒකේ ඇත්තම කාරණා වැටහෙනවා නම් කවදාකවත් මේ ක්ලේශයකට ඉඩක් තබන්නේ නැහැ. කිසිම කෙනෙක් ක්ලේශයකට ඉඩක් තබන්නේ නැහැ. මොකද වුන් දන්නවා මේකෙන් දුක උපදිනවා. මේකෙන් දුක උපද්දවනවා. ඒ දුකට අකමැති කිසිම කෙනෙක් කවමදාකවත් කෙලෙස් වලට ඉඩක් අඩක් තබන්නේ නැහැ. ඉතින් මේකදී පින්වතුන් තේරුම් අරගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි තමන්ගේ චිත්තසංතානය තුළ අර අසත්පුරුෂ ලාමක ධර්ම වැඩෙනවාද කියලා පරීක්ෂා කරලා බලන එක. ඒක අදම පටන් ගන්න ඕන කාරණාවක්. පින්වතුනි මේ කොච්චර බණ ඇහුවත්, කොච්චර ඔබ දම්පින් කළත්, මොනතරම් බණ භාවනා කරන්න කියලා උත්සාහවත් වුණත් මේ හිත පරීක්ෂා කරලා බලන්නේ නැත්නම් හිතවල තියෙන මේ කුණු කසට මේ හොඳට විමසලා බලලා මේ හොදලා දුරු කරලා දාන්න නැත්නම් අපිට නිර්වාණ ධර්මය නම් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මේ භවය නම් නිමා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා බොහෝම කල්පනාවෙන් යුක්තව, ඊටාම පරීක්ෂාවෙන් යුක්තව මේව සොයා බලමින් කටයුතු කරන්නට ඕන. එතකොට මෙන්න මේ සත්පුරුෂ ධර්ම තමන්ගේ චිත්තසංතානයන් තුල තියෙනවා නම් සතුටු වන්න, තව තවත් ඒව දියුණු කරන්න සැලසුම් සහගතව ඊටා සුපරීක්ෂාකාරීව කටයුතු කරලා දියුණුව කරා ගමන් කරන්න. ඒකේ අනිත් පැත්ත තමයි ලාමක ධර්ම ඔබ තුල තියෙනවා කියලා පේනවා නම්, හීන ධර්ම තියෙනවා කියලා පේනවා නම් අන්න ඒ හීන ධර්මයන් ඈතින් ඈතටම තල්ලු කරලා දාන්න. කිසිම ඉඩක් කඩක් තබන්නට එපා. මොනම ස්වરૂපයකින් ආවත් හඳුනා ගන්න, ඈතදීම හඳුනා ගන්න මේ එන්නේ නම් කෙලෙස් ධර්මයන්ම තමයි කියන එක.
පිංගුතුනේ චිත්තානුපස්සනාව වඩනකොට හිත පිළිබඳව පරීක්ෂාවෙන් බණ භාවනා කරන කෙනෙකුට මෙන්න මේක ඉතා හොඳට හමු වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මේ ජීවිතයත් එක්ක ඔහෙ ගහගෙන යනකොට මේක හමු වෙන්නේ නැහැ. විවිධ අරමුණු එනකොට ඒවට හසු වෙලා බොහොම ඉක්මනින් ගහගෙන යනවා. හැබැයි චිත්තානුපස්සනාවක් වගේ භාවනාවක් කරන කෙනෙකුට කෙලස් අරමුණු ඈතදීම දුරදීම හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. මේ එන්නේ අසුවල් දෙයට තමයි, මේ එන්නේ අසුවල් ක්ලේශයටයි කියන එක ඉතා හොඳින් හඳුනා ගන්න පුළුවන්. පංච නීවරණ ධර්මයන් කියන එක හොඳට හඳුනා ගන්නට නම් පිංගුතුනේ සිහි නුවණ තියෙන්නටම ඕන. සම්‍යක් ප්‍රඥාව, සම්‍යක් සතිය කියන එක අත්‍යවශ්‍යමයි. එහෙම නැත්නම් මේක හඳුනා ගන්න බැහැ. එතකොට ළඟට ආවට පස්සේ ඒ ක්ලේශයේ විසින් ඔබට යම් හානියක් සිද්ධ කරලා ඉවරයි. දුරදීම ඔබට හඳුනා ගන්න පුළුවන් වුණොත් අර අකුසල සංඥා වශයෙන් ඈතදීම උපදිනකොටම තේරුම් අරගන්න පුළුවන් වුණොත් මේ එන්නේ රාග අරමුණකට, මේ එන්නේ විවිධ ලෝභ සහගත දේවල් වලට වැටෙන විදිහට, මේ එන්නේ පටිඝ සහගත අරමුණු, ද්වේෂ සහගත අරමුණු කල්ැතුවම හඳුනා ගන්න පුළුවන් නම් ඒ වයින් ඔබට වෙන්න පුළුවන් හානිය දුරු කරන්න පුළුවන්. ඒ නිසා දුරදීම අකුසල ධර්මයන් අපිට ප්‍රහාණය කරන්න පුළුවන්. මේක පිංගුතුනේ කවදාකවත් බෑ කියලා නම් හිතන්න එපා. මේක කරන්න පුළුවන්. මේ කරන්න ඔබ මේක පටන් ගන්න ඔබ මොන වයස හිටියත් කමක් නැහැ. ඔබ සමහර ඉතා වියපත් කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දේශනාව අහන ඔබ ඉතා පුංචි දරුවෙක් හෝ තරුණ කෙනෙක් වෙන්නත් පුළුවන්. කවුරු වුණත් ඔබට පුළුවන් මේක පටන් ගන්න. මොකද ඔබට කරන්න තියෙන ලෝක දේවල් හදන්න නෙමෙයි. ඔබ නිරන්තරයෙන් ඇසුරු කරන ඔබේ සිතයි හදන්නට තියෙන්නේ. ඉතින් මේ සිත, තමන් ඇසුරු කරන සිත තමන්ට හදන්න බැරි නම් පිංගුතුනි වෙන කාටද මේක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක හින්දා සත්පුරුෂ ධර්ම කියන එක තමන්ගේ ජීවිත තුළ වඩා දියුණු තලයකට ගෙන යාම සඳහා කටයුතු කරන්න ඕන. අසත්පුරුෂ ධර්ම බැහැර කරන්න ඕන. ඒ වගේම තමයි සමාජය තුලනුත් මේක දකින්න ඕන. තමා තුළින් විතරක් නෙමෙයි. සමාජය තුලනුත් මේක දැක්කම ඔබට තියෙන යහපත තමයි කල්යාණ මිත්‍රයා සහ පාප මිත්‍රය හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන එක. දැන් එහෙම අවධානයක් නැති වුණොත් මේ පාප මිත්‍රයාය මේ කල්යාණ මිත්‍රයයි කියලා හඳුනා ගන්න බැරි වුණොත් එහෙම අවධානයක් නැතුව ඉඳලා ඔබ සමහරට පාප මිත්‍ර ආශ්‍රයයකට වැටෙන්නත් පුළුවන්. පාප මිත්‍ර ආශ්‍රයයකට වැටුනොත් එහෙම ඒකෙන් අසත් ධර්ම ශ්‍රවණය නිසා ඔබ පිරෙහෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒ වගේම තමයි ඔබේ හිත තියන් පිරෙහෙන්නට තියෙන ඉඩකඩත් වැඩි. ඒක හින්දා සමාජය තුලනොත් තමා තුලනොත් මේ කියන සත්පුරුෂ සහ අසත්පුරුෂ ධර්ම කියන එක හොඳින් හඳුනා ගන්නට ඕන. ඉතින් මම අර මුලින්ම සඳහන් කළේ සත්පුරුෂයා කියලා කියන්නේ බොහොම ගුණ සම්පන්න කෙනෙක්. සත්පුරුෂයාගේ තියෙන අපූර්ව ස්වභාවයක් තමයි සද්ධර්ම ශ්‍රවණය කරනවා. ඔහු සද්ධර්ම ශ්‍රවණය කරන්න බොහොම කැමතියි. බුදු බණ පද ඇහෙනකොට සත්පුරුෂයාගේ කනට හරියට නිකන් අමෘතයක් කරනවා වගේ. ඔහුගේ ජීවිතේට මහ පුදුම සැනසෙල්ලක් දැනෙනවා. මේ ශ්‍රද්ධාවෙන් බණහන අපේ උපාසක උපාසිකාවන් මේක දන්නවා. බුදුරජාණන් වහන්සේ කියන වචනේ ඇහෙනකොටත් හිතට කොච්චර සැනසෙල්ලක් දැනෙනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයන් ඇහෙනකොට ඒව ගැන අවබෝධ කරගන්නකොට කොච්චර සැනසෙල්ලක් ලැබෙනවද කියන එක ධර්ම ශ්‍රවණය කරන අපේ සත්පුරුෂ පින්වතුන් දන්නවා. ඒ නිසා අද ඕගොල්ලන්ට මේ දේශනාවේදී විශේෂයෙන් මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක කොච්චර වැදගත් කාරණාවක්ද කියන එක තව දුරටත් පැහැදිලි කිරීම සඳහා විශේෂයෙන් මෙතනදී මතක් කරන්න ඕන ඔබ මේ වෙනකොට ඉන්න තත්වය කියන එකෙන් අදහස් කළේ ඔබේ හොඳ නරක පැවැත්ම කියන එක. ඒ හොඳ නරක පැවැත්ම කියන එක කොයි තත්වයෙන් තිබුණත් ඒක පසෙකින් තබලා ඔබ ධර්ම ශ්‍රවණය කරන්න. ඔබේ ජීවිතේ වැරදි තිබුණත් ඔබ බණ අහන එක කවදාකවත් නවත්තන්නට එපා. එකෙන් අදහස් කරේ වැරදි ටික පවත්වාගෙන යන්න බණත් අහන්න කියලා අර වැරදි වලට අවස්ථාවක් දෙන්නට නෙමෙයි. එකපාර ඕගලන්ට බැරි වෙයි ඕගලන්ගේ අඩුපාඩුකම් හදා ගන්නට. ඒ තියෙන වැරදි අඩුපාඩු කාලයක් තිස්සේ ආපු පුරුදු මේ එකපාරට බොට නවත්ත ගන්න බැරි වෙයි. හැබැයි ඒ අඩුපාඩුකම් තිබුණත් ඔබ බණ අහන්න පුරුදු වෙන්න. පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න. පිටුතුනේ කවදක හරි ඕගලන්ට දිනා ගන්න පුළුවන් වෙයි. සමහරවිට ඕගලන්ට හිතනවා ඇති නේද මේ තමන් තුළ තියෙන ඇතම් වැරදි අඩුපාඩුකම් දැක්කම තමන්ගේ ඇතම් නරක හුරු පුරුදු ගැන හිතනකොට මේව නම් ඉතින් මේ ජීවිතේටම හදාගන්න බැරි වෙයි කියලා හිතනවා නේද? පිටුතුනේ
ඔය ජීවිතේටම වැරදි හදාගන්න බැරි වෙයි කියන යම් බවක් තියෙනවා නම් මතක තබා ගන්න මේක එක සිතිවිල්ලක් විතරයි, එක හිතක් විතරයි. ඔය හිතට වඩා බලවත් හිතක් ඔබට ඊළඟ ක්ෂණයේදී හටගන්න පුළුවන්කම තියෙනවා. මතක තබා ගන්න මේ වැරදි පාරේ යන වරදට වැටිච්ච ජීවිත නිසි මගට ගන්න යන්න පිංගුතුන එක මොහොතයි. එක මොහොතකින් අර වැරදි සහගත ජීවිත හරි තැන නගා සිටවන්න පුළුවන්කම තියෙනවා. හරි තැන පිහිටවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා කවදාකවත් ඔබ හිතන්නට එපා ඔබේ ජීවිතය හදාගන්නට බැහැ කියලා. ඔබ තුල තියෙන ඇතම් අඩුපාඩුකම් හදාගන්න බැහැ කියලා, මේවා හරි අමාරුයි කියලා කවදාකවත් හිතන්නට එපා. සමහරට ඊළඟ ක්ෂණය ඔබ වැරදි අඩුපාඩුකම් හදාගත්ත, ඔබ සාමාන්‍යයෙන් හොඳයි කියලා හිතපු අයටත් වඩා ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒක තමයි මේ මිනිස්යන්ගේ චිත්තසංතානවල ස්වභාවය. බුදුරජාණන් වහන්සේගේ කාලේ රහත් වෙච්ච මහෝත්තමයන් දිහා බලනකොට හැමෝම පිංගුතුන් මේ ගෙදරින් ඉඳන් අටසිල් සමාදන් වෙලා ආපු අය නෙමෙයිනේ. විවිධ තරාතිරම් වල උදවිය. සමහර අය හොරු, සමහර අය මංකොල්ලකාරයෝ, සමහර උදවිය මිනිමරුවෝ, සමහර අය ගණිකාවෝ, සමහර කසල සෝදකයෝ. විවිධ චරිත. හැබැයි බුදුරජාණන් වහන්සේ මුණ ගැසුනම ඒ ධර්ම ශ්‍රවණය කරනකොට බලන්න ඊළඟ ක්ෂණයේදී හිටපු පුද්ගලයා කලින් හිටපු පුද්ගලයාද කියලා. මුළු ලෝකයකින් වැඳුම් පිදුම් ලබන්න තරම් සත්පුරුෂයෙක් බවට පත් වෙනවානේ. අර වැරදි කර කර හිටපු මිනිස්සයා ක්ෂණයක් යනකොට. ඒ නිසා ඒ ලෝකයේ තුලම තමයි ඔබ ජීවත් වෙන්නේ. මතක තබා ගන්න. ඒ මනුෂ්‍යත්වයේම තමයි ඔබ තුලත් තියෙන්නේ. අද ඔබ සතුව ඔබ තුල යම් යම් ආකාර වැරදි තිබුණත් ඔබ ඊළඟ මොහොතේ හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. අන්න ඒ හොඳ තැනටපත් වෙන්න තියෙන අපූර්වතම අවස්ථාවක් තමයි, වැදගත්ම කාරණාවක් තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියන එක. ඒකින්ද ඔබ අද ඉන්න තත්වයේ කොහොම වුණත් කමක් නැහැ. බණ අහන එක නම් නවත්තන්නට එපා. වැඩි වැඩියෙන් ධර්ම ශ්‍රවණය කරන්නට, නිවැරදිව බණ දහම් කියා දෙන ස්වාමින් වහන්සේලා ඇසුරු කරමින් බණ දහම් අහන්නට උත්සාහවත් වෙන්න ඕන. දැන් සමහර අපේ පිංගුතුන් කියන කතාවක් තමයි, කොච්චර බණ ඇහුවත් කොච්චර උවමනාව තිබුණත් මේ ගැඹුරු දහම් තේරෙන්නේ නැහැ කියන එක. පිංගුතුන් ඒක නිසාමනේ ධර්මයට ගැඹුරුයි කියලා කියන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාළේ ගම්භීරෝ ඡායන් ධම්මෝ. මේ ධර්මයේ ගැඹුරුයි. මේක නිපුණයි, මේක සියුම්. හිතා සියුම් නුවණැත්තන් විසින් අවබෝධ කට යුතුයි. මේ කියන්නේ මේ සම්මුතියෙන් පින්පව් කරන මට්ටමින් විතරක් නෙමෙයි, අති ගම්භීර ධර්මයන් පිළිබඳව සලකා බලනකොට. එතකොට බුදුබණ කියලා කියන්නේ මේ ගම්භීර ධර්මය ස්වභාවයෙන්ම බොහොම ගැඹුරුයි. ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළේ 45 වසක් මුළුල්ලේ අතිශයින්ම ගම්භීර ධර්මයක්. ඉතින් ඒ ගැඹුරු ධර්ම එකපාර තේරෙන්නේ නැහැ කියන එක පුදුමයක් එහෙම නෙමෙයි. හැබැයි ඒකෙන් ඔබ තේරෙන්නේ නැහැ කියලා මන්දෝත්සාහී වුණොත්, ඔබ පියවරක් පසුපසට ගත්තොත්, පින්වතුනි ඔබට අහිමි වෙලා තියෙන නිර්වාණ ධර්මයන්නේ. සංසාරයෙන් එතර වීමයි ඔබට අහිමි වෙලා තියෙන්නේ. එක පැත්තකින් නිර්වාණය අහිමි වෙනකොට අනික් පැත්තෙන් ඔබට සංසාරේ හිමි වෙලා. පින්වතුනි සංසාරේ හිමි වෙනවා කියලා කියන්නේ දුර්ගතියෙන් එක්ක പ്രേත අසුර නිරතිරිසන් කියන සතර ආපායත් එක්කම තියෙන සංසාරෙ හිමි වෙන්නේ මේ. ඒ නිසා මේ ගම්භීර ධර්මයේ තේරෙන්නේ නැත්නම් ඔබ කරන්න ඕන පියවරක් පස්සට තබන එක නෙමෙයි. ඉන්න පියවරේ තවදුරටත් ශක්තිමත් වෙලා තව එක පියවරක් හරි ඉස්සරහට තියන්න පුළුවන්ද කියලා බලන්නට ඕන. ඒ නිසා මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ කොයි තරම් ගම්භීර වුණත්, කොයි තරම් සියුම් වුණත් ඒ ධර්මය හැකි ප්‍රමාණයෙන් හරි අවබෝධ කරගන්න බලන්න. පින්වතුනි මේ තාසියුම් වූ ධර්මයේ පරතර දැක ගන්නට ඔබට බැරි වෙයි. කමක් නැහැ. ඔබ ඒ සඳහා උත්සාහවත් වෙලා තියෙනවා. ඔබට කරන්න පුළුවන් උපරිමය ඔබ ඒ වෙනුවෙන් කරලා තියෙනවා. ඒක කොච්චර කුසලයක්ද කියලා බලන්න. ඒ කුසලය, ඒ ගත්ත වීරිය, ඔබ ඒ සඳහා දරූ ප්‍රයත්නය සංසාරේ Tamanට මහා පිහිටක් වෙන්නේ නැද්ද? ලෞතර බුදුරජාණන් වහන්සේලා වෙන මහෝත්තමය හමු වෙච්ච වෙලාවකදී, සම්මුඛ වෙච්ච වෙලාවකදී අනේ ඒ බුදුරජාණන් වහන්සේලාට පෙනේවිනේ ඕගොල්ලෝ මේ දරලා තියෙන ප්‍රයත්නය. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ළඟදී හරි නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙයිද? ඒ නිසා මතක තබා ගන්න, මොනතරම් අමාරු වුණත් අතහරින්න එපා. මේක අල්ලගෙන කොහොම හරි ඉස්සරහට කරගෙන යන්න බලන්නට ඕන. පුළුවන් තරම් වීර්ය කරන්න, පුළුවන් තරම් උත්සාහවත් වෙන්න.
ගැඹුරු ධර්මයන් අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන එක හරි වටිනවා. ගැඹුරු ධමයක් තේරුම් නැතත් පින්වතුනි අඩුම තරමේ බණපද ටික හරි කටහුරු වෙනව නේද? දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය මේ ගැඹුරු ධර්මවල වචන ටික හරි ඔබට හුරු වෙනව නේද? ඔබේ කනට හුරු වෙනවනේ. ඒ ටික පවා ස්වල්පයි කියලා නම් හිතන්නට එපා. ඒ ටික පවා ඔබට අනන්ත කාලයක් රැකවරණය පිණිස පවතිනවා. සංසාරේ බොහෝ කාලයක් ඔබව ආරක්ෂා කරන්නට, ඔබ මේ සසරෙන් නිවනට පමුණුවන්නට ඒ ටික මහෝපකාරයක් වෙන බව කවදාකවත් අමතක කරන්නට එපා. ඒ නිසා කොයිතරම් ගැඹුරු ධර්මයක් වුණත් ඔබ ඒ පිළිබඳව ඉතාමත් ශ්‍රද්ධාවෙන් සාවධානව ඇහුම්කන් දීලා තේරුම් අරගන්න උත්සාහවත් වෙනක වැදගත් වෙනවා. ඒ කිසි දෙයක් තේරුම් අරගන්න බැරි වුණත් අඩුම තරමේ පින්වතුනි බණක් කියන තැනක, ධර්ම දේශනාවක් කරන තැනක අහගෙන හරි ඉන්න, වැඳගෙන අහගෙන හරි ඉන්න. ඒ කුසලයක් ඔබට බොහෝ කාලයක් රැකවරණය පිණිස පවතිනවා. ඉතින් අද මේ දේශනා කරන කතා පුවත ඔබ මේට කලිනුත් අහලත් ඇති. නැවත වතාවක් ඒ සිහියට ගන්න. ඔබ අහලා නැත්නම් මේක ඉතා හොඳින් ධාරණය කරගෙන, හොඳින් සිහියේ තබාගෙන මෙහි වටිනාකම තේරුම් අරගෙන කටයුතු කරන්න. ඔබට වැටහෙයි ධර්ම ශ්‍රවණය කොච්චරනම් වටිනා දෙයක්ද කියන එක. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ සිද්ධිය සිදුවන්නේ. මණ්ඩුක දිව්‍ය පුත්‍රයාගේ කතාව. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝතලයේ පහළ වෙලා 45 වසක් මුළුල්ලෙහි ලෝකයට පිහිට වුණානේ. ඒ බුදුරජාණන් වහන්සේ හැමදාකම අලුයම ලෝකයේ දෙස බලා වදාරනවා මහා කරුණා සමාපත්තියට සම්වැදිලා. මම අද කාටද පිහිටවන්න කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ හැමදාකම කරන දෙයක් මේක. ඒ මහා කරුණා සමාපත්තියට සම්වැදිලා ලෝකේ දිහා බලනකොට බුදුරජාණන් වහන්සේට මේ ලෝක සත්වයන්ගේ එක එක තරහතිරම් පේනවා. සමහර උදවිය හදන්නටම බෑ. නිරයටමයි යන්නේ ඉන්නේ. කිසිම අවස්ථාවක් නෑ වුණ හදන්නට. තථාගතයන් වහන්සේටවත් ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. මොකද ගිහිල්ලා බණ දේශනා කළත්, තථාගතයන් වහන්සේ වැඩම කළ ධර්ම දේශනා කළත්, මොන උපක්‍රමයක් කළත් සමහර උදවිය යහපතට ගන්නට බැහැ පින්වතුනි. ඒක අවාසනාව විතර, මේක කරන්න දෙයක් නැහැ. හැබැයි බේර ගන්න පුළුවන් කෙනෙක් දැක්කොත් බුදුරජාණන් වහන්සේ කවදාකවත් ඒ පුද්ගලයාව අතහැරියේ නැහැ. තථාගතයන් වහන්සේ දකින්න සමහර වෙලාවල් වලදී නිරයට යන්න ඉන්න සත්වයෝ විවිධ අකුසල් කරලා දුෂ්චරිත ධර්මයන් යෙදිලා මරණින් මත්තේ නිරයට යන්න ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කොත් එක තැනක් හරි, එක අවස්ථාවක් හරි මේ පුද්ගලයාව නිරයෙන් ගොඩ ගන්න පුළුවන්, නිරයට වැටෙන්නේ නැතුව සුගතිගාමී කරන්න අවස්ථාවක් තියෙනවා කියලා දැක්කොත් ඔහු හොයාගෙන වැඩම කරනවා. කරුණාවෙන්ම යුක්තව, මහා කරුණාවෙන් යුක්තව, කිසිම තරාතිරමක් බැලිල්ලක් නැතුව උන්වහන්සේ ඒ අසරණයන් හොයාගෙන වඩිනවා පිහිටවන්නට කියලා. මහ වැස්සේ තෙමුණත්, ගිනි අවුවක දැවුණත්, හිම වැටෙන රාත්‍රියේ කොයිතරම් සීතලක් වුණත්, පිණ්ඩපාතේ නැති වෙයි, දානේ නැති වෙයි, බඩගින්න ඉන්න වෙයි කියලා මොන දුකක් එළඹියත් බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් දැකිල්ලට ගන්නේ නැහැ. තථාගතයන් වහන්සේ සලකන්නේ අර අසරණයාට පිහිටවන්න පුළුවන්ද කියලා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මහ පුදුමාකාර මහා කාරුණික චරිතයක්. ඒ මහෝත්තමයන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් තිස්සේ දුක් විඳලා පාරමී ධර්මයන් පුරලා සම්බුද්ධත්වයට පත් වෙලා, බුද්ධත්වයට පත් වෙලත් හැමදාකම අසරණ සත්වයන් සොයාගෙන වැඩම කළා පිහිටවන්නට කියලා. ඉතින් සමහර වෙලාවට බුදුහාමුදුරු පිහිටවන්න වැඩියම අනේ මේ දුගතියට යන්න ඉන්න අය දුගතියෙන් ගලවාගෙන සුගතියකට යොමු කරන්න කියලා කුසල් කරවන්න වැඩනකොට සමහර අය බුදුහාමුදුරන්ට බනිනවා. තථාගතයන් වහන්සේට නිග්‍රහ කරනවා. හැබැයි ඒ බුදුසිතේ කවදාකවත් තරහාවක්, අමනාපයක්, වෛරයක්, ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ. ඒ බුදුසිතේ ඇති වෙන්නේ මහා කරුණාවක්මයි. හරි පුදුම සිතක් පින්වතුනි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ තරම් මහා ගුණ සමුදායකට. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තියෙන් බලා වදාරලා දුගතියට යන්න ඉන්න අය දුගතියෙන් සුගතිගාමී කරන්නවත් පුළුවන් වේද කියලා බලලා ඒකට මඟ හදා දෙනවා. සුගතිගාමී වෙන්න ඉන්න උදවියට වඩාත් ශක්තිමත්ව, වඩාත් ඒ සුගතියෙහි
යහපතක් වීම සඳහා තවදුරටත් කුසල් සිද්ධ කරලා දෙන්නට අවස්ථාව සලසා දෙනවා. නිවන් අවබෝධ කරගන්නට කුසලයක් තියෙනවා කියලා පේනවා නම් පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අනුශාසනා කරලා බණ දහම් ටික කියා දීලා ඒ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව සලසනවා. සුගතියටත් නිර්වාණයටත් සත්වයන්ට මඟ පෙන්වෙමින් සත්වයන්ගේ යහපත සඳහා භාග්‍යතුන් වහන්සේ 45 වසක්ම කැප කළේ. පින්වතුනි මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ ලෝකයට පිහිට වෙමින් ලෝකයට මහා කරුණාවෙන් සරණ වෙමින් වැඩ වාසය කරනකොට දවසක් දා බුදුරජාණන් වහන්සේට පේනවා අද දවසේදී බොහෝ දෙනෙකුට ධර්ම අවබෝධ කරන්න පුළුවන්කම තියෙනවා. බොහෝ දෙනෙකුට ධර්ම අවබෝධ කරන්න අවස්ථාවක් සැලසෙනවා කියලා තථාගතයන් වහන්සේ දකිනවා. එහෙම දැකලා මේක ඉතින් කාත් එක්කවත් දේශනා කරන්න යන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ මේකත් හිතේ තබාගෙන සුදුසු අවස්ථාව වෙනකන් වැඩ ඉන්නවා. ඉතින් එදා තථාගතයන් වහන්සේ වැඩ සිටියේ චම්පා නුවර ගර්ගරා කියන පොකුණු තෙර. ඒ පොකුණු තෙර තියෙන ඉතාමත් රමණීය වූ විහාරයකයි ලෝතුරු බුදුරජාණන් වහන්සේ දා වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ හවස් කාලයේහි ඒ ගර්ගරා පොකුණු තීරයේ සමීපයේ තිබිච්ච ධම්සභා මණ්ඩපයට වැඩම කළා. භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, සදැහැති උපාසක උපාසිකාවන් ධම්සභා මණ්ඩපයේ පිරීලා ඉන්නවා. ලෝතුරු බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව ධර්ම දේශනා කරමින් ඉන්නවා. මේ ධම්සභා මණ්ඩපයේ ළඟ තියෙන ගර්ගරා පොකුණේ එක්තරා මැඩියෙක් හිටියා. මේ මැඩියා ගොඩට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ස්වරයට කන් යොමු කළා. තථාගතයන් වහන්සේ බ්‍රහ්ම ස්වරයෙන් ධර්ම දේශනා කරනකොට ඒ ශබ්දය තථාගතයන් වහන්සේ ධම් දේශනා කරන හඬ මේ මැඩියා කැමැත්තෙන් අහගෙන හිටියා. ඒ ධම් හඬට කැමැත්ත උපදවාගෙන මෙහෙම අහගෙන ඉන්නකොට ගෝපල දරුවෙක් ඇවිල්ලා ලී දණ්ඩකුත් අරගෙන බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරනවා දැකලා ඉතින් පැත්තකට වෙලා අර ගෙනාපු දණ්ඩත් බිමට තියලා මේකට බර වෙලා බුදුරජාණන් වහන්සේ වදාारण ධම් අහගෙන ඉන්නවා. අනේ අර ලී දණ්ඩ අර මැඩියාගේ හිසට හිටපු බව ඒ ගෝපල දරුවා දැනගෙන හිටියේ නෑ. ලී දණ්ඩට බර වෙනකොට අර මැඩියාගේ හිස හිල් කරගෙන ඒ මැඩියා ජීවිතක්ෂයකටපත් වුණා. මැඩියා ජීවිතක්ෂයටපත් වෙලා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කරන ඒ ස්වරයට සිත් බැඳගෙන හිටපු කුසලයේ නිසා පින්වතුනි නිදා පිබිදියාක් මෙන් තවුතිසා දෙව්ලොව 12 යොදුනක් උස දිව්‍ය විමානයක මේ දිව්‍ය කුමාරයෙක් වෙලා උපන්නා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා බලනවා මම මේ වගේ මහා ඓශ්වර්යයක් ලබන්නට මේ තරම් මහා සැපතකට පත්වන්නට මොකක්ද හේතුව? පෙර ජීවිතේ තමන් කොතනද හිටියේ කියලා බලනකොට මේ දිව්‍ය පුත්‍රයාට පේනවා වෙන තැනක නෙමෙයි. ගර්ගරා පොකුණේ මැඩියෙක් වෙලා හිටියේ. ගෙම්බෙක් වෙලා. ඉතින් මේ මැඩියෙක් වෙලා ඉපදිලා ඉඳලා මං කොහොමද මේ වගේ තත්වයකටපත් උනේ කියලා සිහිපත් කරනකොට දිව්‍ය පුත්‍රයාට පේනවා ලෞතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ තථාගතයන් වහන්සේගේ හඬට සමන් යොමු කරගෙන හිටියා ඒ හඬට කැමැත්තෙන්. අන්න ඒ කුසලයේ නිසායි මේසා මහා සම්පත්තියක් ලැබුණ කියලා. පින්වතුනි මේ දිව්‍ය පුත්‍රයා ඊටමත් සත්පුරුෂ සිතිවිල්ලක් හිතනවා. මොහු කල්පනා කරනවා මම මැඩියෙක් වෙලා ඉපදිලා ඉඳලා මේ තරම් සම්පත්තියකටපත් උනේ ලෞතර බුදුරජාණන් වහන්සේ නිසා. ඒ උතුම් වූ ධර්මයට ඇතිවෙච්ච ගෞරවය නිසා බණ පදයක් තේරුම් ගන්න බැරි වුණත් ඒ ධම් දේශනා කරන ස්වරයට සිත් බැඳගෙන හිටපු නිසා. පින්වතුනි මැඩියට චතුරාර්ය සත්‍ය තේරෙනවද? පටිච්ච සමුප්පාදේ පංචස්කන්ධය තේරෙනවද? නෑ. ධම් දේශනා කරන හඬ ඒ ස්වරයට බැඳීමක් විතරයි ඇති උනේ. ඉතින් දිව්‍ය පුත්‍රයා හිතනවා ඒ ධම් ස්වරයට සිත් බැඳගත් කුසලයේ නිසා මට මේ තරම් යහපතක් වුණා. බොහෝ දෙනෙකුටත් එසේ යහපතක් සිද්ධ කරන්නට මෙන්න මේ කාරණාව කියා දෙන්නට ඕන කියලා. බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණයේ වටිනාකම තේරුම් අරගන්නට බොහෝ දෙනෙකුට මේ ධර්ම ශ්‍රවණයේ වටිනාකම තේරුම් අරගන්නට මේ කාරණාව කියන්නට ඕන කියලා දිව්‍ය පුත්‍රයා කල්පනා කළා. බලන්න පින්වතුනි සත්පුරුෂයන්ගේ ස්වභාවය. Tamanට යහපතක් වුණාම ඒක භුක්ති විඳින්න පැත්තකට වෙලා ඉන්නව විතරක් නෙමෙයි. අනිත් අයටත් ඒ යහපත ඉෂ්ට කර ගැනීම සඳහා යහපත ළඟා කර ගැනීම සඳහා මාර්ගය සකස් කරලා දෙනවා. ඒක තමයි සත්පුරුෂයන්ගේ ස්වභාවය.
ඉතින් දිව්‍ය පුත්‍රයා 12 යොදුනක් පමණ මේ දිව්‍ය විමානයත් එක්කම බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට පැමිණියා. දිව්‍ය විමානයෙන් බැහැලා තථාගතයන් වහන්සේට වන්දනාමාන කරනවා. බුදුරජාණන් වහන්සේ මේ දිව්‍ය පුත්‍රයා කවුද කියන එකක් දන්නවා. මේ කාරණාව මුල සිට අගටම තථාගතයන් වහන්සේ දන්නවා. මොකද මහා කරුණා සමාපත්තියට සම්වැදිලා ලෝකයේ දෙස බලා වදාරනකොට මේ මැඩියාට පිහිටවන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දැක්කා. මේ කරුණු කාරණා සියල්ලම තථාගතයන් වහන්සේ දැනගත්තා වුණත් ලෝකයට මේක ප්‍රකාශ වන්නට ඕන නිසා බුදුරජාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා බොහෝ දිව්‍යමය ඓශ්වර්යයෙන් යුක්තව බොහෝ දිව්‍යමය සැපතින් ආඩ්‍යව ඉන්න ඔබ කවුද කියලා අහනකොට ඒ දිව්‍ය පුත්‍රයා කියන ස්වාමීනි අනිකෙක් නෙමෙයි මේ පොකුණු තෙරම භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්ම ස්වරයට තථාගතයන් වහන්සේ වදාරන හඬට කන් යොමු කරගෙන ආසාවෙන් අහන් හිටපු මැඩියෙක් හිටියා. අන්න ඒ මැඩියා කලුරිය කළා අර ගොපළු දරුවගේ ලී දන් දැනීම නිසා. අන්න ඒ මැඩියා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනා ස්වරයට කන් යොමු කරගත් කුසලයේ නිසා මේ දිව්‍යාත්ම භාවයට පත් වුණේ කියලා තමන්ගේ කතා ප්‍රවෘත්තිය භාග්‍යතුන් වහන්සේට කියනවා. ඉතින් මෙන්න මේ කාරණාවේදී බොහෝ දෙනෙක් එතෙන්ට පැමිණි පිරිස දිව්‍ය මනුෂ්‍යයන් කල්පනා කරනවා. එකම බණපදයක්වත් තේරුම් අරගන්න බැරි එක බණපදයක් තේරුම් අරගන්න තරම්වත් නුවණක් නැති මේ මැඩියා ධර්ම දේශනා කරන ස්වරයට සිත් බැඳගෙන ඉඳලා මේ තරම් ඓශ්වර්යයක් ලැබුවා නම් ඊතා ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මය දහම් මානසිකාරයන් පවත්වමින් දහම් මෙනෙහි කරමින් බණ ඇහුවොත් ඒකේ කුසලයේ කොහොමනම් වේදෝ කියලා එතෙන්ට සපමෙනි පිරිස ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම ගැන කල්පනා කළා. ඒ වටිනාකම තේරුම් අරගත්තා. බුදුරජාණන් වහන්සේෙහි ධර්ම දේශනා කරනකොට බොහෝ පිරිසක් ඉතා විශාල පිරිසක් ධර්ම අවබෝධ කරගත්තාය කියලා සඳහන් වෙනවා. පින්වතුනි ඉතින් හොඳට හිතර ගන්න මේ සෑම සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ එච්චර යහපතක් කරගන්න තියෙන දෙයක්. එච්චර යහපතක් එච්චර කුසල සම්භාරයක් රැස් කරගන්න තියෙන අවස්ථාවක්. ඔබේ ජීවිතේ ඒසා මහා කුසල් කරගන්න තියෙන අවස්ථාව නේද මේ කෙලෙස් ධර්මයන් වෙනුවෙන් ගෙවි ගෙවි යන්නේ. තමන්ට අනර්ථකාරී වූ දේවල් වෙනුවෙන් වටිනාම ජීවිතයක් ගෙවි ගෙවි යනවා. පින්වතුනි තමන්ට අර්ථයක් කරගන්න පුළුවන් අවස්ථාවල් ගිලිහිලා යනවා. ධර්ම ශ්‍රවණයේ තියෙන වටිනාකම ඉතාම හොඳින් තේරුම් අරගන්න. ඒ වටිනාකම තේරුම් අරගෙන හැකිතාක් බණ දහම් අහන්න, දහම් මෙනෙහි කරන්න. පින්වතුනි බණ දහම් අහනකොට හුරු වෙන්න, වැඳගෙන බණ දහම් අහන්න. ශ්‍රද්ධාවෙන්ම බණ දහම් අහන්න පුරුදු වෙන්න. අපහසුතාව තියෙනවා නම් කායික අපහසුතාව තියෙනවා නම් ඒක වෙනම දෙයක්. නමුත් ධර්ම දේශනා කරන තැනකට ගියාම වැඳගෙන බොහොම ගෞරවයෙන් බණ දහම් අහන්න පුරුදු වෙන්න. එතකොට බොහෝ කුසල් රැස් වෙනවා. ඒ දහම් අහනකොට ධර්ම මානසිකාරයේ පවත්වමින් හොඳට විමසමින්ම බණ දහම් අහන්න. දේශනාවේ මුල මැද අග හොඳට මතක තබා ගන්න. කරුණෙන් කරුණ අරගෙන පරීක්ෂා කරන්න කවදාකවත් අමතක කරන්නට එපා. එහෙම පරීක්ෂා කර කර ගැඹුරු අර්ථයන් තේරුම් අරගන්න. ජීවිතේ හදාගන්න තියෙන දේවල් මොනවද කියලා බල බල ජීවිතේ හදන්න තියෙන තැන් හදන්න. දුරු කළ යුතු දේවල් දුරු කරලා ගත යුතු දේවල් හැම දෙයක්ම ගන්න පුළුවන් හැම දෙයක්ම ගන්න බලන්න. මොන තරම් සාර්ථකත්වයක් කරා යන්න තියෙන ජීවිතයක්ද පිංගුතුනේ මේ ගෙවි ගෙවි යන්නේ කියලා බලන්න. වටිනාම කාලය ඔබට ඔබේ ජීවිතයේ ලැබිච්ච වටිනම කාලය පිංගුතුනේ මේ ගෙවෙන්නේ. ජීවිතේ මේ ලැබිච්ච මොහොත තරම් වටිනා මොහොතක් තවත් තියෙනවද කියලා බලන්න. මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලය ලැබිලා තියෙනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන්. ඔබ මන්ද බුද්ධික වෙලා අංග විකල වෙලා නැහෙනේ. ඔබට යමක් තේරුම් අරගන්න පුළුවන් මනසක් තියෙනවා. දහම් අහන්නට ලැබෙනවා. පිංගුතුනි ලැබෙන්න තියෙන වටිනාම සම්පත් ලැබිලා තියෙනවා. ඉතින් එහෙම සම්පත් ලැබිච්ච මේ මොහොතක වටිනාකම මේක තත්පරයක වටිනාකම පිංගුතුනි දියමන්ති පර්වතයකටවත් සමාන කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ ගෙවා දමන කාලයේ වටිනාකම පිංගුතුනි බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. ගෙවෙන හැම තත්පරයක් මේ තරම් සම්පත්තියක් ලැබිච්ච මනුස්ස ජීවිතයේ බුද්ධෝත්පාද කාලයේ ක්ෂණ සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය මේ සියලුම සම්පත් ලැබිච්ච
මේ අවස්ථාවේ වටිනාකම මේ හැම මොහොතකම වටිනාකම පින්වතුනි බොහෝ දෙනෙක් තේරුම් අරගෙන නැහැ. ඒ එක මොහොතක වටිනාකම රත්තරණින් රිදියෙන් දියමන්තියෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙම පමන කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. පින්වතුනි දියමන්ති පර්වතයක් ඔබේ ජීවිතයට ලැබුණත් රත්තරන් රිදී පර්වත පිටින් ලැබුණත් ඒවෙන් කරන්න පුළුවන් එක ජීවිතයක් යහපත් කරගන්න විතරයි. ඔබට කන්න පුළුවන් වෙයි බොන්න පුළුවන් වෙයි. මේ බඹයක් පමණ ශරීරයේ පිනවපින වෙන්න පුළුවන් වෙයි මේ ටික කාලයක්. හැබැයි ඒ වගේද මේ ගෙවන මොහොතක ඔබ රැස් කරගන්න කුසලය. ගෙවන හැම මොහොතකදීම ඔබට කොච්චර කුසල් රැස් කරගන්න පුළුවන්ද? ඒ කුසල් ඔයගොල්ලන්ට කොච්චර කාලයක් යහපත ගෙන දෙනවද? ඒක ප්‍රමාණ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා වටිනාකම තේරුම් අරගෙන නැහැ තාමත් බොහෝ දෙනෙක් ලැබිච්ච මේ මොහොතක තියෙන ලැබිච්ච මේ මොහොතේ වටිනාකම. පින්වතුනි ඕගොල්ලෝ හිතන්න ටිකක් බොහෝම මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේවල් තියෙනවා ඔයගොල්ලන්ගේ ජීවිතවල. මේ ලෝකේ හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතවල මොනවා හරි දේවල් තියෙනවා වටිනාම කියන දේවල් ටිකක්. ඒක මිල මුදල් වෙන්න පුළුවන්, රත්තරන් රිදියෙන් වෙන්න පුළුවන්, ඉඩකඩමකින් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ජීවිතේ වටිනාම කියලා රැස් කරගත්ත දේවල් ටිකක් මොනවා හරි යම් ප්‍රමාණයක ඇති. ටිකක් හිතන්න ඒ වටිනාම කියලා තියාගත්ත දේවල්, රැස් කරගත්ත දේවල් ඔබ කවදාකවත් નિરර්ථක දෙයක් වෙනුවෙන් වැය කරයිද කියලා? ඒකෙන් තඹ දොයිත්තුක දෙයක්වත් වැය කරයි කියලා හිතනවද નિરර්ථක දෙයක් වෙනුවෙන්? හිතන්නේවත් නැහනේ. සිහි කල්පනාවක් තියෙන මොළයක් බුද්ධියක් තියෙන කෙනෙක් නම් කවදාකවත් එයින් සුළු දෙයක්වත් નિરර්ථක දෙයකට වැය කරන්නේ නැහැ. ඒ નિરර්ථක දෙයකටත් වැය නොකරන ඔබ ඒ දේවල් වැය කරයිද ඔබට හානියක් වෙන දේවල් සම්බන්ධයෙන්? හිතන්නේවත් නැහනේ. තමන් බොහොම ආසාවෙන් තමන් හිත කැමැත්තෙන් රැස් කරගත්ත තමන්ගේ වටිනාම දේවල් ඕගොල්ලෝ වියදම් කරයිද ඕගොල්ලන්ට හානියක් වෙන දෙයකට? කවදාකවත් කරන්නේ නැහැ. පින්වතුනි මතක තබා ගන්න. හොඳට මේ කාරණාව හිතට ගන්න. ඕගොල්ලෝ ජීවිතේ රැස් කරගත්ත අර වටිනා දේවල් තියෙනවා නේද? යම් දේවල්. පින්වතුනි හැම වටිනා දෙයකටම වඩා වටිනාම දේ තමයි ඔබේ මේ මොහොත. ඔබේ ගෙවන මේ කාලය. පින්වතුනි මතක තබා ගන්න මේ කාලය කියන එක ඔබ උපයාගත්ත දෙයක්. ඔබට නිකම් අහසින් කඩන් වැටුනාම නෙමෙයි. සංසාරේ ඔබ කොතැනකදී කොහෙදී හෝ කුසල ධර්මයන් කරලා ඔබම උපයාගත්ත දෙයක් මේක. වටිනම සම්පතක්. පින්වතුනි සංසාරේ සැරිසරාගෙන එනකොට මේ වගේ අවස්ථාවක් ලබා ගන්න තරම් කුසලයක් කරනවා කියන එක හිතනවද ස්වල්පයි කියලා? මේ අනන්ත සත්ව විශයක් තුල මේ තරම් මේ සාගරයක් වගේ ගහගෙන යන කෙලස් ගංගාවක් තුල ඔබ හිතනවද මේ වගේ වටිනා මොහොතක් ලබා ගන්න ඔබ කර කුසලයේ කොහොම දෙයක්ද කියලා? පින්වතුනි ඔබට කවදක හරි එහෙම සත්පුරුෂ අවස්ථාවක් ලැබුණා. ඔබ අතීතයේදී යම් යහපත් දේවල් ඔබට හැකි අවස්ථාවලදී කරලා තියෙනවා. ඒ උදාරතර අවස්ථාවක් ඔබට අහඹු ලෙස හරි අතීතයේ ලැබෙන්නට ඇති. ඒ කුසල විපාකයන් හැටියට ඔබ උපදවාගත දෙයක් මේ වටිනාම අවස්ථාව. නිකම්ම හම්බුණා කියලා හිතන්නට එපා. ඔබ මහන්සියෙන් උපයාගත්ත දුර්ලභවම ලැබිච්ච වටිනාම දේ තමයි මේ ලැබිලා තියෙන මොහොත. මේ ගෙවන ජීවිත කාලය. ඒ වටිනාම දේ ඕගොල්ලෝ નિરර්ථක දේවල් වෙනුවෙන් වැය කරලා දැම්මොත් පින්වතුනි කිමඤ්ඤත්‍ර අදස්සනං නොදැකීම හැර වෙන මොකක්ද? අඥානකම හැර වෙන මොකක්ද? වටිනාම දේ નિરර්ථක දේ වෙනුවෙන් කැප කරලා දානවා නම්, નિરර්ථක දේ වෙනුවෙන් දිය කරලා දානවා නම් පින්වතුනි තමන්ට යහපතක් ගෙන දෙන්නේ නැති සාමාන්‍ය දේවල් වෙනුවෙන් මේ ජීවිතේ දිය කරලා දැම්මයි කියන්නකෝ. මේ වටිනාම ජීවිතේ දිය කරලා හැරියයි කියන්නකෝ. ඕගොල්ලෝ මේ වටිනාම කාලයේ දිය කරලා හරින්නේ ඒ වගේ දේවල් වෙනුවෙන් විතරකුත් නෙමෙයි. ඕගොල්ලෝ වටිනාම කාලයේ දිය කරලා හරිනවා ඕගොල්ලන්ට අනර්ථයක්ම උපදවන දේවල් වෙනුවෙන්. ඒක කොහොම එකක්ද එතකොට? තමන්ගේ වටිනාම දේ ඕගොල්ලෝ දිය කරලා හැරියොත්, තමන්ගේ වටිනාම දේවල් වැය කරොත් ඕගොල්ලන්ට මහාම අනර්ථයක් වෙන දෙයක් සම්බන්ධයෙන්. ඉතින් මේ පුද්ගලයාට මොකද්ද කියන්නේ පින්වතුනි? බුද්ධිමතෙක් කියන්නද?
සත්පුරුෂයෙක් කියන්නද? ඊටාම මහා නුවණැත්තෙක් කියලා කියන්නද? අඥාන පුද්ගලයෙක්, බාල පුද්ගලයෙක්, කලයුත්ත නොකලයුතු තේරුම් නොගත්ත පුද්ගලයෙක්, අන්ධකාරයේ කරාම ගමන් කරන්න හදන පුද්ගලයෙක් කියලා නේද කියන්න වෙන්නේ? අසරණයෙක්නේ. පින්වතුනි ඒක තමයි මේ කර කර ඉන්නේ. වටිනාම අවස්ථාව ඔයගොල්ලෝ දිය කර හරිනවා Tamanට අනර්ථයම උපදවන දේවල් වෙනුවෙන්. පින්වතුනි හිතන්න රාගය කියන්නේ Tamanට අනර්ථය උපදවන ධර්මයක්. රාගයෙන් Tamanට අනර්ථය උපදවන්න එක ජීවිතයකට නෙමෙයි පින්වතුනි. මේ රාග සිතකට පුළුවන් ඕගොල්ලන්ව බුද්ධාන්තර ගණන් දුක් විඳවන්න. මේ රාග සිත් වලට පුළුවන් ඕගොල්ලෝ ප්‍රේතය වෙලා උපද්දවන්න. මේ රාග සිත් වලට පුළුවන් නිරේට ගිහිල්ලා අවුරුදු 100,000 ගණන් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් දුක් විඳවන්න මේ රාග සිත් වලට පුළුවන්. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතයේ තියෙන වටිනාම කාලය, වටිනාම ධනෙ වෙච්ච මේ කාලය දිය කර හරිනවා Tamanට අනර්ථය උපදවන රාගය වෙනුවෙන්. හිතලා බලන්න මේක කොච්චර අඥානකමක්ද කියලා. ඔයගලන්ට ඊළඟට අනර්ථය කරන දෙයක් තමයි ද්වේෂය කියලා කියන්නේ. පටිඝ සිතිවිලි. ඔයගලන්ගේ වටිනාම දේ, වටිනාම කාලය දිය කර හරිනවා Tamanට මහා අනර්ථයක් සිද්ධ කරන ද්වේෂය වෙනුවෙන්. ඒ රාග සිත්, ද්වේෂ සිත් පෝෂණය කර කර. කෙලස් ධර්ම වෙනුවෙන් ඔයගොල්ලෝ තමන්ගේ වටිනාම දේවල් දිය කර හරින හැටි බලන්න. පින්වතුනි මේ අඥාන ලෝකයෙන් ගොඩ යා යුතුමයි. තමන්ගේ හිත කැමති, තමන්ගේ යහපත කැමති උදවිය තව දුරටත් කෙලස් පෝෂණය කර කර නිරර්ථක දේ වෙනුවෙන්, තමන්ට අනර්ථය උපදවන දේ වෙනුවෙන් කාලය ගත කරන්නට නෙමෙයි. ලැබිච්ච මේ මොහොතේ වටිනාකම හොඳින් තේරුම් අරගෙන එයින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නට කටයුතු කරන්නට ඕන. ඉතින් ඒ සඳහා උත්සාහයෙන්, ඉතා උනන්දුවෙන් කටයුතු කරන්න කියලාත් සිහිපත් කරමින් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් පිළිබඳව සිහිපත් කරලා ඕනට පුණ්‍ය ආනුමෝදනා කරන්නට ඕන. අද මේ වැඩසටහනේ දායකත්වයෙන් කටයුතු කරනවා නිමන්ත නිරෝධ ලියනගම පින්වත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණු වශයෙන් ඇති කරගෙන තියෙනවා බුද්ධ ශාසනයේ චිරස්ථායීතාවයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියන අරමුණ. ඉතින් ඊටමත් සත්පුරුෂ අදහසක්, සදැහැති සත්පුරුෂයෙක් විසින් ඇති කර ගත යුතු වටිනාම අදහසක්. ඒ වගේම පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා මීට 20 වසරකට පමණ ඉහතදී කලුරිය කලා වූ නිසල් ලියනගම පියතුමාට, ඒ වගේ මීට මාස කිහිපයකට ඉහතදී කලුරිය කළ සංජය ලියනගම ඥාති සොහොයුරා ඇතුළු සංසාරගත සියලු ඥාති හිතයිශීන්ට පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නිරන්තරයෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පූජනීය මාංකඩලු සුදස්සන ස්වාමින් වහන්සේට, කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂ හේතු වශයෙන් සඳහන් කරලා තියෙන අප්‍රේල් මාස 25 වන දිනට 72 වෙනි ජන්මදිනයේ සිහිපත් කරන පින්වත් මෑණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමට කල්පනා කරගන්න සත්පුරුෂ අදහස් මූලික කරගෙන මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කිරීමෙන් සලසාගත්, රැස් කරගත් අති උදාර පුණ්‍යලාභයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් සුරකින, ඔබ අප සුරකින සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. සඳහන් කළ ඥාතිවරු ප්‍රධානව ඔබ සියලු දෙනා නමින් මියගිය මෙලෝ පරලෝගත වර්ග පරම්පරානුයාත සියලු ඥාති හිතයිශීනුත් පින් කැමති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදෙත්වා, සුවපත් වෙත්වා, ලෞතුරු නිවනින් සැනසෙත්වායි සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන තමන්ගේ පින්බර මෑණියන් ඇතුළුව පින්වත් සෑම සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත්, සදේවක ලෝකයාටත් මේ කුසල ධර්මයන්ගේ බලයෙන් සියලු යහපත, සිත ශාන්තිය, අභිවෘද්ධිය සැලසේවා. යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා, දෙලවත් යහපත් වේවා. පාප මිත්‍ර සේවනයෙන් දුර වෙලා සත්පුරුෂාශ්‍රයම සැලසේවා. පාරමී සපුරාගෙන ලෞතර නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා පාරමී වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.